අපේ ට්‍රයිෂ එකක් ගැන අපි බලන්න යන්නේ අද ත්‍රිරෝධ රියක්. ඒ තමයි පළ ඉස්සරහම තියෙන රෝධය තමයි මේ අපේ ත්‍රිරෝධයේ ඉස්සරහම තියෙන රෝධය තමයි තීරණය. පිටිපස්සේ තියෙන රෝධ දෙකක්. එකක් තමයි අපේ ඉමෝෂන්ස්, අනිත් එක තමයි අපේ හදවත, අපේ සිත සහ අපේ හදවත. එතකොට අපි ඒක බලන්න යනවා අපි කොහොමද දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට මේක බලපාන්නේ කොහොමද, අපේ තීරණ අපි ගන්නේ කොහෙන්ද කියලා. එතකොට මුලින්ම මම අහන්න කැමති ඔබේ ජීවිතේ වැඩියෙන්ම ඔබට දැනෙන ඉමෝෂන් එක මොකක්ද කියලා. චිත්තාවේගය නැත්තම් ඒක ටික සිතුවිලි වලට, සිතුවිලි කියන්නේ thoughts, emotions කියන්නේ thoughts වල පදනමක් තිබෙනවා. ඒ අතර ප්‍රත්‍යවර්ත සම්බන්ධකමක් තියෙනවා. සමහර සිතුවිලි ඇති වෙනකොට අපේ emotions, චිත්තාවේගය විශ්සනවා හොඳට හෝ අනිත් පැත්තට. ඊළඟට අපේ චිත්තාවේග වලින් සිතුවිලි ඇති වෙනවා. ඒ කියන්නේ තමයි ඉතා සෞඛ්‍ය සම්පන්න ලෙස අපි කොහොමද ජීවිතය කරගෙන යන්නේ. ඒ කියන්නේ ඉස්සරහ රෝධේ බකල් නොවන පිණිස මේ දෙකම දෙවියන් වහන්සේගේ පස්සේ රෝධ දෙක, අපේ සිත සහ අපේ හදවත, දෙවියන් වහන්සේගේ සංයමයෙන්, ශික්ෂණයෙන් කොහොමද ඉදිරියට යන්නේ කියලා තමයි අද අපි පාඩම බලන්න යන්නේ. ඉතින් අපි පොඩ්ඩක් හිතුවොත් එහෙම ඔබට වැඩියෙන්ම දැනෙන, ඔබේ ජීවිතය වැඩියෙන්ම තියෙන චිත්තාවේගය මොකද්ද? ඔබ වැඩියෙන්ම ඔබට දැනෙන එක. දැන් ආත්මන වහන්සේගේ ඵලයේත් සඳහන් කරලා තිබෙනවා. ආත්මන වහන්සේගේ ඵලය ලෙස ගලාති 5 සඳහන් කරලා තිබෙනවා ලැයිස්තුවක්. ඒ ලැයිස්තුව බැලුවම අපිට පේනවා ගලාති 5:22 ක්‍රිස්තුස් වහන්සේ තුල, නමුත් ආත්මන වහන්සේගේ ඵල නම්. දැන් සමහරලාට අපි කියනවා හැඟීම් වලට යටත් වෙන්න එපා. දෙවියන් වහන්සේගේ දර්ශනය සහ දෙවියන් වහන්සේගේ සැලැස්මේ තිබෙන්නේ අපේ හැඟීමුත් ස්වාමින් වහන්සේට අවනත වෙන්න, අපගේ ආශාත් ස්වාමින් වහන්සේට අවනත වෙන්න. ඉතින් ගලාති 5:22 ආත්මන වහන්සේගේ ඵලය නම් ප්‍රේමය. එතකොට අපි දන්නවා ප්‍රේමය කියන්නේ ආඥාවක්ද, හැඟීමක්ද, ආශාවක්ද? මොකද කියන්නේ? ඇත්තෙන්ම පෙනේ ප්‍රේමය කියන්නේ තුනම නේද? තාගේ දේව ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න කියලා ආඥාවකුත් තිබෙනවා. තටමෙන් තාගේ අසල්වාසියට ප්‍රේම කරන්න කියලා ආඥාවකුත් තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේ මෙන් භාර්යාවට ප්‍රේම කරන්න කියලා ආඥාවකුත් තිබෙනවා. නමුත් අපි දන්නවා ප්‍රේමය ආශාවකුත් වෙනවා, ප්‍රේමය හැඟීමකුත් වෙනවා. ඉතින් ඒ තුන එකට ක්‍රිස්තු භක්තිකයාගේ ජීවිතයේ එක්ව ක්‍රියා කිරීම තමයි. එතකොට අපි ප්‍රේම ඉස්සරහ රෝධයේ තීරණ ප්‍රේමයෙන් යුතුව ගන්නවා. ඉතින් මෙවැනි පළවෙනි තෙසලෝනි 5:20 දෙවියන් වහන්සේ නුඹලා සහ මුලින් පවිත්‍ර කරන සේක්වා නුඹලාගේ මුළු ආත්මය, ප්‍රාණය, ශරීරය විශ්වාසික ඉම්දාස්ෙක් නිදොස්සන කලල්ව තබන්න. ඒක තමයි පෞල්තුමාගේ ආඥාව. එතකොට ගලාති 5:22 ඊළඟ ආත්මන වහන්සේගේ ඵලය ප්‍රීතිය. දැන් ප්‍රීතිය කියන්නේ ආඥාවක්ද, ආශාවක්ද, චිත්තාවේගයක්ද, ඉමෝෂන් එකක්ද? දැන් පිලිපි 4:4 කියන රිජොයිස් කියලා. ප්‍රීති වෙන්න. දැන් ළමෙක්ට කීයකද ළමෙක් කන්නකොට ප්‍රීති වෙන්න කියලා. බාහිරවන්නකොටත් ප්‍රීති වෙන්න කියලා ආඥා කරාට ඒක හරියන්නේ නැහැ. එතකොට අර ප්‍රීති වෙන්න කියලා ආඥාවක් තියෙනවා තමයි. සියලු දේදී කනස්සලු නොයි ප්‍රීති වෙන්න. හැබැයි ඒක එන්නේ කොහෙන්ද?
ඒ විදිහට කොහොමද අපේ සිතා සිතුවිලි ක්‍රිස්තුස් වහන්සේගේ සංගමයෙන් හදාගන්නේ. ඊළඟට සමාදානය. ඒක අපිට තේරෙනවා අපි කියනවා මේක කරන්න ගිහලා මගේ සමාදානය නැති වුණා. ඒක දැනීමක් නේද? සමාදානය ඒකත් ඉමෝෂන් එකක්. ඊළඟට කියනවා සමාදානය රකින්න කියලා. ඒක ආඥාවක්. සමාදාන කරන්න ආශිර්වාද ලද්දේ මක් නිසාද ඔහු දෙවියන් වහන්සේගේ දරුවන්යයි කියනු ලබන්නේ. එතකොට ඒක ආශාවක්. ඉතින් අපිට මේ ත්‍රිරෝධ රථය තේරුණාද? මගේ යොමු මේ යන හැටි. ත්‍රිරෝධ රථයේ ඉස්සරහා රෝදේ තීරණය අනුව තමයි අපි ගමන් කරන්නේ. හැබැයි පස්ස රෝද දෙක මේ සිත සහ හදවත. ඒ දෙක එකහුව වෙලා හදන ආශා සිතුවිලි යන ක්‍රමානුක්‍රමණය. ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මුරුදුකම, පමණ දැන ක්‍රියා කිරීම. එතකොට අපි ඒ වලට විරුද්ධ ඒවා මොනවද? ද්වේෂය, ප්‍රීතිය නෙමෙයි, සමාදානය, අසමාදානය, ඉවසිලිවන්තකම වෙනකොට හදිස්සිකම, කරුණාවන්තකම වෙනකොට කරුණා, දැඩිකම, දෘಢකම, කරුණාවන්තකම. ඉතින් අපිට තේරෙනවා අපි think will act. අපේ සිතුවිලි ඔය විදිහට ඉමෝෂන්ස් වලින් පිරෙනවා. එතකොට අපේ අභිප්‍රාය, අර ඉස්සරහ රෝදේ අභිප්‍රායනේ, අපේ තීරණය, අභිමතය ඒ විදිහට යනවා. එතකොට අපි ක්‍රියා කරනවා. එතකොට ඔබේ ජීවිතේ මේ නමෙන් මොනවද නිතර මතුවෙන දේවල්? කා ගැනද ඔබ ප්‍රේමයෙන් හිතන්නේ, කා ගැනද ඔබ ද්වේෂයෙන් හිතන්නේ? මේ සතිය තුල නැත්තම් මේ අන්තිම තුල ප්‍රීතිය, ඔබ ප්‍රීතියට බර කෙනෙක්ද දුකට බර කෙනෙක්ද? ඔබට හිතලා බලන්න. ළමයා අහගෙන ඉන්නේ. ඔබගේ බහරයා මොකද ඔබ ගැන හිතන්නේ? ප්‍රීතියෙන් ඉන්න කෙනෙක් කියලා හිතනවාද? මොරෝස් හදේ මෙයාගෙන් ප්‍රීතිය, මෙයාගේ හිනාවක් ගන්නවට දැලෙසි ඉබ්බෙක්ගෙන් පිහට ගන්න එක. ඊට දැලෙසි පැලිමිරිකල වතුර ගන්න. ඊට වඩා ලේසි එලිෂාගේ ඔළුවෙන් කෙස් ගහක් ගලවන එක. එතකොට ඔබ හදිස්සි කෙනෙක් වගේද නැත්නම් ඉවසිලිවන්තව ප්‍රතික්‍රියා කරන කෙනෙක්ද? ඒ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. රෝද තුනේ කතාව අපේ අභිප්‍රාය, අපේ තීරණය ඉස්සරහට යන කොයි පැත්තටද හරවන්නේ කියන එක සිත හා හදවත. දැන් මම එව්වා මේ පොඩි පෝස්ට් එකක්, ඒක දාගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ නේද මේ ස්ක්‍රීන් එකට. අර මම අන්තිම මේ දැන් පාඩම් පටන් ගන්න ඉස්සෙල්ලා පොඩි ග්‍රැෆික් එකක් එව්වා චමිදානි හදපු. ආන්න ඒක තමයි. thank you. ඒක පේනවද දන්නේ නැහැ. එතකොට අපේ ජීවිතේ පතුලෙම තියෙන්නේ මේ චමින්දානි තමයි ආණ්ඩුවේ පාට දැම්මේ. පතුලෙම තියෙන්නේ ආත්මය. අපි දන්නවා දැන් මහන්සි මාපු ආත්මය. අර ගියසරේ අපි කරා ආත්මය නැවත උත්පාදනය වූ ආත්මය, අපේ ප්‍රාණය ආත්මික මනුෂ්‍යයාගේ කැමැත්ත ලෙස දක්වාගෙන යනවා. අපේ ප්‍රාණය සමහරලාට ආත්මයක් දක්වගෙන එළියට යන්න හදනවා. ඒ සටන අපි තේරුම් ගතියට. දැන් ඊට ඉහළින් ඊළඟට තියෙනවා හදවත. හදවතේ තිබෙනවා, හදවත එක්ක ක්‍රියා කරනවා හෘද සාක්ෂිය, ඉමැජිනේෂන්, මනෝරූප. අපි හිතන ඒවා, අපේ දරුවා මෙහෙම හොඳ අනාගතයකට යයි, මගේ දරුවා වෛද්‍යවරයෙක් වෙයි, ගුරුවරයෙක් වෙයි, ස්ට්‍රයික් කරන්නේ නැති ගුරුවරයෙක් වෙයි, මේ ස්ට්‍රයික් කරන්නේ නැති වෛද්‍යවරයෙක් වෙයි, බොරු කියන්නේ නැති නීතිඥවරයෙක් වෙයි. ඒවා හොඳ මනෝරූප. ඒවා බලපාන. ඊළඟට අපේ ආශා තිබෙනවා. හෘද සාක්ෂිය, ආශා, මනෝරූප තුනම එකහු වෙලා තමයි ඉමෝෂන්ස් එන්නේ. එතකොට ඉන්හට තියෙනවා අපේ බුද්ධිය, කොග්නිෂන් එක, සිත හා සිතුවිලි,
ඕවා ටික ඊළඟට තිබෙනවා. දැන් අපිට පේනවා අපි තීරණයක් ගන්නකොට ඔය ඔක්කොම තුලින් තමයි තීරණය එන්නේ කියලා. එතකොට ඇදහිලිවන්තයාගේ උත්සාහය වෙන්නේ සිතත් හදවතත් ක්‍රිස්තුස් වහන්සේ සිතුවිලිද හදවතේ ආශාද ක්‍රිස්තු රූපයට හදා ගැනීම. දැන් අපි බලමු මනුෂ්‍යගේ අපි බලමු පදයක් උප්පත්ති 1:31 කියන ඔක්කොම මැව්වට පස්සේ ඒ ඉතා හොඳයි කියලා කිව්වා. ඒ නිසා දෙයයන් වහන්සේ තමයි අපේ සිතුම් පැතුම් ආශා ඇතිවන ලෙස අපිව සැලසුම් කළා තියෙන ස්වාමීන් වහන්සේ. ප්‍රීතිය, ශෝකය, ඒ හැඟීම් ඇතිව අපිව ඒ කියන්නේ අපි අපිට දේවචනී කියන ශෝකවන්නන් සමග ශෝකවන්න, ප්‍රීතිමන්නන් සමග ප්‍රීතිමන්න. ඒ හැඟීම් දෙවියන් වහන්සේව ගෞරවයට පත් කරන්න අපි පාවිච්චි කරනවා. එකිනෙකාට සේවය කරන්නත් අපේ හැඟීම් අපි පාවිච්චි කරනවා. සිනහවීම, සිනහමුසුවීම, ප්‍රීතියෙන් යමෙකුට සංග්‍රහ කිරීම, ඉවසීමෙන් යමෙකුට පිළිගැනීම ඔක්කොම හොඳ ඉමෝෂන්ස්. ඒ නිසා අපේ සිතුවිලි සහ ඉමෝෂන්ස් අපේ මිතුරෙක් සහ අපේ ප්‍රබල උපකාරකයෙක් විය යුතුයි. හිත කඩා වැටෙන්න ඕනේ නැහැ. මං කියන්නේ කඩා වෙන්න බෑ කියලා නෙමෙයි. අපේ අදහස සිතුවිලි නැති මේ ඉමෝෂන්ස් දමනය කරන්න නෙමෙයි අපේ අදහස ඉමෝෂන්ස් ක්‍රිස්තුස් වහන්සේ තුලට channel කරන්න. අපේ ආශාත් එහෙම. අපි ආශා නැති කරගන්න හදන කට්ටියක් නෙමෙයි. ආශා නැති කරගන්න බෑ. අපි ආශා ක්‍රිස්තුගාමික කරනවා. ක්‍රිස්තු රූපී කරනවා. ක්‍රිස්තු අභිවාහී කරනවා. ක්‍රිස්තුස් වහන්සේ වෙත යොමු වෙන ක්‍රිස්තුස් වහන්සේ තුලින් නැගෙන. උපත් 1:31 මනුෂ්‍යව මැව්වම ස්වාමීන් වහන්සේ කිව්වා ඔක්කොම යහපත්, එයාගේ සිතුවිලිත් යහපත්, ආශා යහපත්. හැම එකම උන්වහන්සේ යහපත සඳහා තමයි මැව්වේ. යහපත් ඉදිරියට යන අභිප්‍රායක් අපි තුලින් සිදුවෙන පිණිස. Emotions are not a problem, but they do have a sin problem. දැන් අපේ බුද්ධියත් දෙයයන් වහන්සේගේ හොඳ උපකරණයක්. හැබැයි ඒකත් පාපේ එක්ක පැටලෙනවා. අපේ ඉමෝෂනුත් දෙයයන් වහන්සේගේ බොහොම දුන්නු ලොකු හොඳ වටිනා දීමනාවක්. ඒකත් හැබැයි පාපේ එක්ක පැටලෙනවා. එතකොට පාපේ ඒක බුද්ධියත් යන්න පුළුවන් පාපෙට සේවය කරන්න වහලෙක් වෙන්න අපේ ඉමෝෂන්ස් ඒ වගේම පාපෙට වහලෙක් වෙන්න පුළුවන් අපිව පාපෙට ඇදගෙන යන්න පුළුවන්. ඒක ගැන ප්‍රයත්න වෙන්න. God is most glorified in us when we are most affected, satisfied in him. දෙවියන් වහන්සේ මහත්ම ගෞරවයට පත් වෙන්නේ උන්වහන්සේ තුල ඊටාම තෘප්තිමත් වුණා. දැන් අපි එකට කියමුද? මා දෙවියන් වහන්සේ තුල තෘප්තිමත් වූ කල්හි දෙවියන් වහන්සේ මහත්සේ ගෞරවයට පත් වේ. එතකොට අපිට තේරෙනවා පළවෙනි තිමෝති 6:6 දේව භක්තික කම සමග තෘප්තිමත් වීම මහත් ලාභයක්. තෘප්තිමත් වීම කියන්නේ ඉමෝෂන් එකක් නේද? මට හරි සතුටුයි හෙට මට චර්ච් යන්න පුළුවන් නිසා. මට හරි සතුටුයි අද ආඥා කාලෙට සහභාගී වෙන්න පුළුවන් නිසා. මට හරි සතුටුයි මගේ බහරයාගේ බර්ත්ඩේ එකට කේක් එකක් හදලා දෙන්න පුළුවන් නිසා. ඒක ඉතින් අනාගත වාක්‍යයක්. මට හරි සතුටුයි බහරයාව හදපු කේක් එක මම කාපු නිසා. ඒක නම් යථාර්ථයක්. ඉතින් අර තෘප්තිමත් වීම ක්‍රිස්තු භක්තික ජීවිතයේ ඉතා හොඳ ඉලක්කයක්. දේශනාකාරය පොතේ 12 පරිච්ඡේදයේ 13 පදයේ කියනවා මනුෂ්‍යයාගේ ජීවිතයේ මුළු පරමාර්ථය දෙවියන් වහන්සේ තුල සේවය කිරීමයි, දෙවියන් වහන්සේ තුල තෘප්තිමත් වීමයි. තෘප්තියක් නැති දේව භක්තිකයා ටිකක් ඔක්සිමෝරන් කෙනෙක්. ඒක නිකන් ඒක නොතිබිය යුතු දෙකක්. ක්‍රිස්තු භක්තිකයා වනාහි තෘප්තිමත් පුද්ගලයෙක්. ඊළඟට අපි පද ටිකක් බලන්න යනවා. පද ටිකක් අපි බලන්න යනවා මේ ගැන. උපදේශ 4:23. ඔබ
ඔබගේ හදවත ඌමනාවෙන් රැකගන්න. ඔබගේ හදවත ඒක පාට හරි පෙරලා ගත්ත එකද ඉක්මනට. ඒක 4:23 සියල්ලට වඩා ඔබගේ සිත ආරක්ෂා කරගන්න. මක් නිසාද ඒයින් ජීවනය නික්මෙන්නේ. ඉතින් තව මොනවාද අපේ ආරක්ෂා කරගත් සිත නික්මෙන්නේ? සත්‍ය නික්මෙනවා, ජීවනය නිකුත් වෙනවා, ප්‍රීතිය නික්මෙනවා, ප්‍රේමය නිකුත් වෙනවා, තෘප්තිය නිකුත් වෙනවා. ඒ ඕනම එකක් ඒකට ආදේශ කරන්න පුළුවන්. සියල්ලට වඩා නුඹේ සිත ආරක්ෂා කරගනින්න. ආරක්ෂිත සිත මක් නිසාද ඒයින් ජීවනය නික්මෙන්නේ. ඊළඟට අපි බලන්න යනවා රෝම 12:2. රෝම 12:2 රෝම 12:2 අමුණ කියවන්න මාත් පෙරලනවා මට අමුණත් මම කියවන්න. රෝම 12:1-2 සහෝදරයනි නුඹලාගේ ශරීරය ජීවමාන වූ ශුද්ධ වූ දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකි වූ යාගයක් කොට ඔප්පු කරන හැටියට දෙවියන් වහන්සේගේ දයාව නිසා නුඹලාගේ පිළිලෙමි. මේ නුඹලාගේ ආත්මික සේවය වේ. ඒවත් සිහියට පොරොපෝ ඥානානුසාර නුඹලා මේ ලෝකීය ආකාරයට සමාන වූ දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් නම් යහපත් වූ පිළිගත යුතු වූ සම්පූර්ණ වූ දෙයක් කියා දැනගන්නා පිළිතුරු එතකොට මේ ලෝකයේ ආකාරයට සමාන නොවී දැන් වහන්සේගේ කැමැත්ත යහපත් වූ පිළිගත යුතු වූ සම්පූර්ණ දේ. ඒක අපිත් කැමැත්ත විය යුතුයි. ඒක තමයි ඉස්සරහ රෝදේ. එතකොට සිත අලුත් කර ගැනීමක් අවශ්‍යයි. සිත අලුත් කරගත්තේ නැත්නම් බකලෙට තමයි රෝද යන්නේ පරණ ගතිය අනුව. ලෝක ගතිය, පෞඛාර ගතිය, පරණ මනුෂ්‍යගේ ගතිය. එතකොට සිත අලුත් කරගන්නත් ඕන. ඒ වගේම හදවතේ ආශා. සිත කියන්නේ සිතන තැන. හදවත කියන්නේ ආශා පැනනගෙන තැන. ඒකත් හරිම ප්‍රබල ස්ථානයක්. සිත අලුත් කර ගැනීම හදවතේ ආශා ක්‍රිස්තුස් වහන්සේ තුල ජනිත වීම. එතකොට සමහර ආසානෝ සිතුවිලි අනුව ආශා හැදෙනවා. එතකොට ඔබ හිතන්න ඕනේ ඉස්සෙල්ලාම නැවත උත්පාදනයේදී අලුත් නැවිල්ලක් වෙන්න ඕනේ මොකද්ද? ඒක අමාරු ප්‍රශ්නයක් නිසා මම උත්තර දෙන්නම්. අපි හදවතින් තමයි අලුත් නැවිල්ලේදී ප්‍රශස් වහන්සේ අලුත් හදවතක් නේ අම්මා තුල මවන්නේ. මතකද ගීතාලිය 51 ස්වාමීන් වහන්සේ මා තුල අලුත් ආත්මයක් අලුත් හදවතක් මැවුව මැනව. ඒක තමයි අපේ ආඥාව. ඒතකොට හදවතින් අලුත් වූ පුද්ගලයා අලුත් හදවත අලුත් සිතුවිලි වලට යොමු වෙනවා අපි. අපි සිත සංසුන් කරගත්තට හදවත වෙනස් වෙන්නේ නැහැ. අපි ඒක අපි දන්නවා නේද? ඇහැ වහගෙන ගොඩාක් වෙලා විශේෂ අඹ ගහක් යට හිටියට අපේ හදවත වෙනස් වෙන්නේ නැහැ නේ. ඒක දන්නව නේද? මොකද සිත දමනය කරාට හදවත වෙනස් වෙන්නේ නැහැ. හදවතට තමයි අපේ කෝ-එක්සිස්ටන්ස් එක. ඒක අපේ ආත්මයට සම්බන්ධයි. ඒක නැවත උත්පාදනය වූ කල හදවතින් ඉපදුණු මනුෂ්‍යයා අර සිතුවිලි වෙනස් වෙනවා. සිත අලුත් වෙන්නේ ඒ ක්‍රමයටයි. ඒ දෙක අතර කිට්ටු සම්බන්ධතාවයක් තිබෙනවා. දැන් අපි බලන්න යනවා. එතකොට අපි මේ දේ සුදුසුද නැද්ද කියලා අපේ සිතෙන් විමසා බලනවා. හිතේ තරාදියක් තිබෙනවා. තරාදිය සමහරලාට අපි හොරපඩි පාවිච්චි කරන්න පුළුවන් අපේ වාසියට. ඒක නිසා තමයි සිත අලුත් වෙන්න ඕනේ. අපි හැමෝම මෙහෙමයි. ඉතින් සිත හැමතිස්සෙම දේවල් කිරා බලනවා. හරිද වැරදිද? හරිද වැරදිද ඒක කියන්නේ තියෙන්නේ සිතේ.
හදවතේ තියෙන්නේ මම ස්වාමින් වහන්සේට ප්‍රේම කරනවා කීකරු වෙනවා කියන ට්‍රැක් එක තමයි හදවතේ තියෙන්නේ. මොන වුණත් ওই ට්‍රැක් දෙකම උඩ තමයි අපේ ජීවිත ගමන දුවන්නේ. එක ට්‍රැක් එකක් විතරක් දුවන්න බෑ. ඒ නිසා හදවත අලුත් වෙනකොට සිතාසිතවිලිත් අලුත් වෙනවා. හදවතේ ආශා කිසිවෙක් ක්‍රිස්තුස් තුළ සිටියොත් අලුත් මැවිල්ලක් වන්නේ. සෑම දෙයක්ම අලුත් වේ, පරණ දේ පහ වෙයි. දෙවනි කොරින්ති 5:17 ඒ කියන්නේ හදවත ගැන. අභ්‍යන්තර පුද්ගලයා. එතකොට හදවත අලුත් වුණාම හිතෙන් ගන්න තීරණ අලුත් වූ හදවත තමයි තිරය. ඒක පෙරනුම. හිතෙන් එන සිතුවිලි අලුත් වූ හදවතේ අලුත් ආශාවලින් පෙරනු ලබනවා. පෙරනු ලබනවා කියන්නේ අර පිනේරෙන් පෙළනකොට කුල්ලෙන් පොළනකොට බෝල් එක පැත්තකට යනවා. පෙරනකොට අර අපද්‍රව්‍ය පෙරණිය තුල එකතු වෙනවා. හොඳ වතුර ටික ගලාගෙන යනවා. ඒතර අපේ හදවත පෙරණියක්. මොකද්ද දිල්සන් ෆිල්ටර් එකට කියන්නේ? පෙරණිය අර වෙන වචනයක් තියෙනවා. පෙරණියනේ. අර ඉස්සර කාලේ අර රෙදි වලිනුත් අපි පෙරන්නේ තේ කුඩු ඉතුරු වෙලානේ මතකද? ඒක තේ කුඩු ඉතුරු වෙලා තේ වතුර ටික ගලාගෙන යනවා. ඒතකොට අපේ සිතුවිලි වලින් එන ඒව අපේ හදවත හොඳ පෙරණියක් වෙනවා. හදවත ක්‍රිස්තුස් වහන්සේ තුල උපාදනය වෙලා අලුත් තිබෙන කල. හදවත අලුත් තිබෙන්න අවශ්‍යයි. එතකොට හිතෙන් කිරා බැලීම හදවත නැමැති තිරය තුලින් ගමන් කිරීම. එතකොට අපිට කියන පිලිප්පි 2:5 ක්‍රිස්තුස් වහන්සේ තුල තිබෙන සිතම නුඹලා තුලත් තිබේවා. මිනිසාගේ ප්‍රශ්නේ මොකද්ද? දැනුම නැතිකමද? අපි දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා ඉන්නේ ඇයි? දැනුම නැතිකම නිසාද? දැනුම දුන්නොත් අපේ අඳුරට හේතුව අවිද්‍යාවද? අවිද්‍යාව කියන්නේ දැනුම නැතිකම. දේවචනේ කියනවා අපේ අඳුරට හේතුව ඒක නෙමෙයි. මොකද ඒ සිත අඳුරු වෙන්නේ ඇයි? මතේ 13 මිනිසාගේ සිත අඳුරු වෙන්නේ ඇයි? ඇසීමෙන් නුඹලා අසන නමුත් කිසිසේත් තේරුම් නොගන්නෝය. බලමින් සිටින නමුත් නුඹලා කිසිසේත් නොපැහැදෙන්නේය. මක්නිසාද යම් හේකින් තමුගේ ඇස්වලින් නොදැක කන්වලින් නොඅසා සිතෙන් තේරුම් නොගෙන නොහැරි ඉන්නේ ඇයි? ඇස්වලට පෙනුනේ නැහැ, කන් වලට ඇහුනේ නැහැ, සිතින් තේරුම් ගියේ නැහැ, හැරුනේ නැහැ. හරි දෙයට හැරුනේ නැහැ. ඇයි? ඒකට හේතුව හදවත දැඩිව තිබේ. මේසනගගේ හදවත දැඩිව තිබේ. එතනට තමයි වෙනස අවශ්‍ය. එතකොට යමෙක් කිපෙනවා නම් ඒ අපිට අවශ්‍ය වෙන වෙනස තමයි හදවතට ස්වාමීන් වහන්සේගේ වෙනසක් අවශ්‍යයි. අපේ සිතාසිතුවිලි ක්‍රිස්තුස් වහන්සේ වාගේ වෙන්න. ඉතින් අපි සලකන්න යනවා සිතුවිලි වර්ග 4ක් පුළුවන් නම් කෝපය, කේන්තිය, ඊළඟට චිත්තකම්, ඊළඟට රාගය, ඊළඟට ප්‍රතික්ෂේපය. ඒ සිතුවිලි 4 මුල් මොනවද? ඒ සිතුවිලි 4 සම්බන්ධකම් මොනවද? දැන් අපි බලමු දාවිද්ගේ ආවර්ජනයක්. ගීතාවලි 37:4 ස්වාමීන් වහන්සේ තුල ගීතාවලි 37:4
ගීතාවලිය 37 37 ස්වාමින් වහන්සේ කෙරෙහි ස්වාමින් කෙරෙහි ප්‍රීතිමත් වෙව. උන්වහන්සේ තාගේ සිතේ ආශාවන් ඉෂ්ට කරන සේක. තාගේ මාර්ගය ඒ කියන්නේ ක්‍රියාව ස්වාමින්ට බාර දෙව. උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබව. උන්වහන්සේ එය ඉෂ්ට කරන සේක. එතන ස්වාමීන් වහන්සේ කෙරෙහි ප්‍රීති වීම සහ උන්වහන්සේ අපේ ආශාවන් ඉෂ්ට කිරීම අතර සම්බන්ධකම. ඉතින් ඔක්කොම කිරා බැලුවට පස්සේ අපි ඒක රිෆර් කරනවා ස්වාමීන් වහන්සේගේ ප්‍රීතියට මේක එකඟද. ඔන්න අපි මේ රැකියාව වෙනස් කළා වෙන රැකියාවකට යනවා. මොකද එතන වැඩි පඩියක් තියෙනවා. ඉතින් අපි සිතින් තීරණේවත් අපි බලනවා මේ තාරෝම සලකා බලනවා. ඒක හරි දෙයක්. ඒ ඔක්කොම සිතින් කිරනවා. සිත තියෙන්නේ කිරන්න. නමුත් පෙරණය තමයි හදවතේ ආශාව. ස්වාමීන් වහන්සේ තුල මේක ප්‍රීතිමත් ආශාවක්ද මේකට යොමු වෙන කල ස්වාමීන් වහන්සේ තුල තිබෙන ප්‍රීතියක් මගේ ස්වාමීන් වහන්සේ තුල ආශාවත් මේකෙන් සාර වෙනවද නිස්සාර වෙනවද? එම නිසා තමයි අපි හිතෙන් කිරා බලා විතරක් තීරණ ගත නොහැකියි. ඒක ඊට වඩා වෙන තව රෙෆරන්ස් පොයින්ට් එකක් තිබෙනවා. ස්වාමීන් වහන්සේගේ ආශාවට මේක එකඟද නැද්ද කියලා අපි එතනට ඒක අරගෙන යන්න ඕන. එතකොට අපිට දැනනකොට ස්වාමීන් වහන්සේගේ ආශාව හීන වෙනවා. ස්වාමීන් වහන්සේගේ ආශාව මේකට එකඟ වෙන්නේ නැහැ. අනිත් ඔක්කොම කාරණා හරි. වීසා එකක් ලැබුණා, ජොබ් එකක් තියෙනවා, ඉන්න තැනත් හැම ලැබුණා, ක්වරන්ටයින් උත් ඉවර වුණා, ෆ්ලයිට් එකත් හරියට ආවා, ඔක්කොම හරි ජෝනට වගේ. ඒ වුණාට ඒක ස්වාමීන් වහන්සේගේ ප්‍රීතියට හරියන්නේ නැහැ. ස්වාමීන් වහන්සේගේ හදවතේ ආශාවට ඒක හරියන්නේ නැහැ කියලා දැනෙනවා. එතකොට අපි ගීතාලේ 139 බලන්න යනවා. මේ ආවර්ජන පිළිවෙල ආවර්ජන බැලක්. ගීතාලේ 139 ස්වාමිනී ඔබමා විමසා බලා දැනගත් සේක. මේක තමයි ඉමෝෂන්ස් කියන්නේ අපේ ඉන්සයිඩ් ස්පීච් එක. ඉමෝෂන්ස් කියන්නේ හෘද අභ්‍යන්තරේ අපි කතා කරන හැටි. අපේ අභ්‍යන්තර කතාව තමයි ඉමෝෂන්ස් කියන්නේ. ස්වාමිනී ඔබමා විමසා බලා දැනගත් සේක. ඉතින් අපි අහන්න ඕන ස්වාමීන් වහන්සේ මාව දන්නාක් මෙන් මම මාව දන්නවද? ආයත අහන්න අපි මේක අහමුද එකට? ස්වාමීන් වහන්සේ මාව දන්නාක් මෙන් මම මාව දන්නවද? මගේ අභ්‍යන්තර සිතුවිලි මම දන්නවද? මෙහෙම තත්ත්වයක් යටදී මම කොහොම ක්‍රියා කරයිද කියලා මම දන්නවද? ස්වාමීන් වහන්සේ මාව දන්නාක් මෙන් මම මාව දන්නවද? දැන් අපි දන්නවා දාවිත් රජතුමා අවුරුදු 39 වූ කල එයා යුද්ධයට යන්නේ නැතුව වසන්ත කාලේ දවල් නිදාගත්තා. එයා හොඳ නැති එකක් තමයි සමසනග එක යා යුතු වැඩේට ගියේ නැහැ. යුද්ධයට ගියේ නැහැ. දෙක දවල්ට කෑම ගොඩාක් කාලා නිදාගත්තා. ඒකත් හොඳ නැති වැඩක්. ඊළඟට එයා සඳලු තලයේ ඇවිදින්න පටන් ගත්තා. එතකොට එයා එහා ගෙදර ඉන්න බච්චිබ දැක්කා. මගේ යෝජනාව ඕක ඉබේ වුණ එකක් වෙන්න බෑ. ඔය සීන් එක එහා ගෙදර ඉන්න කාන්තාව නොදැන ඉන්නවා වෙන්න බෑනේ. දාවිත් එයා එහා ගෙදර ඉන්න කාන්තාව දැක්කා. එතකොට එයාට ඒ කාන්තාව ලබා ගන්න අවශ්‍ය වුණා. රාගික ඒ ඔස්සේ එයා ක්‍රියා කරා. එයා හිතාගෙන එයා දැනගෙන හිටියේ නෑ මෙහෙම දෙයක් එයාට කළ හැකියි කියලා. ඒ නිසා ස්වාමිනී ඔබමා විමසා බලා දැනගත් සේක. ඒ නිසා අපේ ආඥාවෙදී ස්ටෙප්ස් 4ක් අපේ ආඥාවෙදී අපි කල් දෙන්න ඕන නිහඬව ස්වාමින් වහන්සේට සමන් දෙන්න. නැත්නම් අපි ආඥා කරගෙන යනවා. ඒකට භාර්යාවයි පුරුෂයයි ආඥා කරනකොට අපි
කතා කරන තරමටම නිහඬව ඉන්නත් අවශ්‍යයි. ඊළඟ එක තමයි අපි යාඥා කරන්න ඕන හිමෙන් රිෆ්ලෙක්ටිව්ලි අපේ හදවත ස්වාමීන් වහන්සේ එක්ක විභාග කරමින් විමසා බලමින් තමයි අපි යාඥා කරන්නේ. දැන් ඔයගොල්ලන්ට තේරෙයි මම පාඩම කරන්නේ ඒ වගේ අද. මොකද මේක අපේ හදවතයි සිතයි අතර කැරකෙන පාඩමක්. දාවිත්ට වුණා වගේ දෙයක් මට වෙයිද? ස්වාමීන් වහන්සේ මා විමසා බලා දැනගත මැන. මා නොදන්නා මා තක්සේරුණු කළ ප්‍රවණතා මා තුළ තිබේද? මා පරීක්ෂාවට පත් වූහොත් මම එවැනි දෙයක් කරයිද? ඒවා අපි හදවත අභ්‍යන්තරයක විමසලා බලලා කතා කරන්න අවශ්‍යයි. ස්වාමීනි ඔබ මා විමසා බලා දැනගත් සේක. ඊළඟට ඔබ මාගේ එතකොට පළවෙනි එක යාඥාවේදී මෙනෙහි කිරීමේ යාඥාව. දෙවෙනි එක දැන් මහන්සියගේ වචනය. දැන් මහන්සියගේ වචනය කියවනකොට පොඩ්ඩක් ටිකක් හිමින් ශබ්ද නගා කියවත් කමක් නැහැ. ප්‍රවේශමින් කියවන්න ඕන. කියලා ඉවර කරන්න නෙමෙයි දැන් මහන්සියගේ වචනය කියවන්නේ. දැන් මහන්සියගේ වචනේ යම් කොටස් තියෙනවා දැනුමට හොඳ දේවල්. එතකොට දැනගන්නා පිණිස අපි බයිබලයේ කියවනවා. හැබැයි බයිබලයේ ප්‍රධාන කාර්යය අපේ සිතට පරාවර්තිත ආලෝකයක් ලැබෙන ලෙස අපි බයිබලයේ කියවනවා. බයිබලයේ විවෘත කිරීමෙන් තලදර්පණයක් විවෘත කරා වගේ අපේ සිතේ සේරු අපිට පේන්න පටන් ගන්නවා. ඒ ලෙස බයිබලයේ කියවන්න අවශ්‍යයි. 3 අපි තව කෙනෙක් යාඥා කරන එක අහන් ඉන්නකොට ඒක අපේ හදවත විභාග කිරීමක් වෙනවා. 4 දේව වචනේ වෙන කෙනෙක් දේශනා කරනකොට අපිට ඒක හදවත විමසන උපකරණයක් වෙනවා. එතකොට ඊතා සංවේදීව ආත්මයන් වහන්සේ තුල ගායනා කරන ගීතයක් නමස්කාර කාලයක් තුල හදවත විමසීමකට අපි යන්න පුළුවන්. එතකොට අපේ නමස්කාර ලයින් එකේ නිහඬ කාලයක් තියෙනවනේ සෙනගට ස්වාමීන් වහන්සේව ඇහෙන. ඔක්කොම සද්දෙන් කරොත් සෙනග ස්වාමීන් වහන්සේ ඇහෙන්නේ නැතිව හදවත විභාග කිරීමක් නැතිව ඒගොල්ලන්ගේ ඉමෝෂන්ස් දිව්‍ය විචක්ෂණයකට භාජනය නොවී ගෙදර යයි. එතකොට ඔය පොදු ක්‍රම 5ක් ස්වාමීන් වහන්සේ අපගේ සිත විමසා බලා අපගේ අභ්‍යන්තර සිතුවිලි අපිටම අඳුනා ගන්න දෙනවා. එතකොට ගීතාලේ 51 කියනවා අධ්‍යාත්මයේ සත්‍යතාවය අප්‍රකාශ වූ හෘදේ ඥානය. ඒ දෙකත් ඇතුලේ කතන්දරයක්. ඇතුලේ කතාව. අධ්‍යාත්මයේ සත්‍යතාවය කියන එක අපි අදහන දේවලට අදාළයි. අප්‍රකාශ වූ හෘදේ ඥානය කියන්නේ අර අපේ හෘද අභ්‍යන්තරේ ක්‍රියා කරන්නේ කෙසේද? 139 දෙවනි පදය ඔබ මාගේ හිඳීමද නැගිටීමද? ඉතින් අපිට තේරෙනවා මේ කියන්නේ ගමනක් ගැන නෙමෙයි. මේ කියන්නේ පුටුවෙන් නැගිටිනවයි ඉඳ ගන්නවයි නෙමෙයි. ඔබ මාගේ හිඳීමද නැගිටීමද මගේ අභ්‍යන්තරය වැඩ කරන හැටි ඔබ දන්නාසේක. දුරදීම මාගේ සිතවිල්ල ඔබට තේරෙයි. එතකොට ස්වාමින් වහන්සේට මාගේ සිතවිල්ල තේරෙන ලෙස මටත් සිතවිල්ල තේරුණොත් අපිව උන්වහන්සේ උඩුඟු කමින් ගලවයි. අපි උන්වහන්සේ කේන්තියමින් ගලවයි. උන්වහන්සේ අපිව රාගයෙන් ගලවයි. දැන් කල්පනා කරලා බලන්න ඔබට පසුගිය සතියේ තිබුණාද යම් වෙලාවක දුරදීම එන්න හදන සිතවිල්ල පෙනුණා. ඔබ ඔබගේ ඉමෝෂන්ස් අඳුනගත්තා. අඳුනන කිව්වා මේ මගේ යාළුවා එන විදිය හරි නෑ. මෙයා මට මේ යෝජනා කරන්න යන දේ හොඳ නෑ. ඔබ බහරයට කිව්වා. ඔබ ස්වාමීන් වහන්සේට කිව්වා. එතනින් ඔබ ඉවත් වුණා. ඉන්හාට එකට ගියේ නෑ. කම්පියුටර් එක වැහුවා. මොකද දුරදීම මාගේ සිතවිල්ල ඔබට තේරෙන ලෙස මට තේරුණා. මේක තේරුණාද මං කියන්නේ? මම මේ ගීතාලේ 139 ආවර්ජනය කරන්නේ
ඔබ මාගේ ගමනත් සයනයත් විමසා බලනසේක. මාගේ සියලු මාර්ග දැනගෙන සිටිනසේක. මේ කියන්නේ පයින් යන ගමන් නෙමෙයි. මේ කියන්නේ හදවත ඇතුලේ ඇඳිලා තියෙන මාර්ග. ඒවා තමයි චිත්තාවේග ලෙස පය දියත් කරන්නේ. පය යන ගමන ඊට ප්‍රථම මාගේ සිත යයි. අපි ආමෙන් කියමු දෙකට. පය යන ගමන ඊට ප්‍රථම සිත අත්හදා බලයි. ඕද නැද්ද? එතනදී අපි ස්වාමීන් වහන්සේගේ උපකාරයක් ගන්න ඕන. ස්වාමීන් වහන්සේගේ පිටක් පතන්න. ඉතින් මට අවශ්‍යයි අද පාඩමේදී සිතුවිලි দমনය කරන එක විතරක් නෙමෙයි. ඒ සිතුවිලි දිව්‍ය ජොලිතයට, දිව්‍ය ගම්‍යතාවයට, ප්‍රීතියට, සමාදානයට, අපි කියුවේ නමයක් ඉවසීමට, ඒකට කැපවීමට, ඒ ඔස්සේ දුහනවා. මුවාදිය දොරට හසවන්නා මෙන් මගේ ආත්මය දෙවියන් වහන්සේ කෙරෙහි ආශාවෙන් දුවගෙන යයි. එතකොට දෙවියන් වහන්සේගේ ආශාව. තම බහරයට ප්‍රේම කිරීම දෙවියන් වහන්සේගේ ආශාවක්. තම දරුවට පූජා වීමේ දෙයක් කිරීම දෙවියන් වහන්සේගේ ආශාවක්. ක්‍රිස්තුස් වහන්සේට ගැන සාක්ෂි දැරීම සභාවට ඒම දෙවියන් වහන්සේගේ ආශාවක්. එතකොට එහෙම මේක අර සිතුවිල්ල දමනය කරනවා, මේ සිතුවිල්ල දමනය කරනවා. එතකොට අපිට හිතේ මේක පෙරදෙන සටනක් නෙමෙයි මම මේ සටන් කරන්නේ කියලා. හැමතිස්සෙම ෆයර් ෆයිටින් වගේ. අතනින් ගින්නක් මතුවෙනවා, මෙතනින් ගින්නක් මතුවෙනවා. ලිංගික දේවලත් වෙලත් ගින්නක්, ආර්ථිකෙත් ගින්නක්, සමදතාත් වලත් ගින්නක්, පවුලෙත් ගින්නක්, අතනත් ගින්නක්, වැඩපොළෙත් ගින්නක්. ඒක නෙමෙයි ක්‍රිස්තු භක්තිකයාගේ ජීවිතය. ඒ ගින්න එන්නේ ඉස්සෙල්ලා දානසුළු දේවල් ස්වාමින් වහන්සේගේ සමාදානයට හසු වෙලා, ආශාවන් ස්වාමින් වහන්සේගේ ආශාවන් වලට නතු වෙලා. ඒ නිසා අපි ගිනි නිවන හමුදාව නෙමෙයි. අතන ගින්න, මෙතන ගින්න. ඒක නෙමෙයි ක්‍රිස්තියානි ජීවිතය. මාගේ සියලු මාර්ග සිටින සේක. මාක්‍රිසාද ස්වාමීනි, ඔබ මුලින්ම නොදන්නා වූ කිසි වචනයක් මාගේ දිවේ නැත්තේ. ඒ කියන්නේ දිවෙන් වචනේ එන්නේ ඉස්සෙල්ලා අර වෙන කොහෙද ඒ වචනේ තිබුණා. හදවත පිරුණු ලෙස මුඛය කතා කරයි. හදවත පිරුණු ලෙස ඇස් බලයි. හදවත පිරුණු ලෙස කන අසයි. මතකද පාඩම ගිසරේ. ඉතින් ඒක මේ පාඩමටත් ඇත්ත. එම නිසා කුමකින්ද හදවත පිරෙන්නේ, කුමකින්ද සිත යොමුවන්නේ කියලා අපි ස්වාමීන් වහන්සේ එක්ක විභාගයක් කරනවා. වෙන මගේ මේ මොහොතේදී ප්‍රශ්නයක් මොනවා හරි ඇහුවොත් මේක මීට වඩා personally relevant ලෙස කරන්න පුළුවන්. personally අදාළ ලෙස. මොකද කියන්නේ? එතකොට මම 139 බලනවා. ඉදිරියෙන්ද පස්සෙන්ද ඔබ මා වට කරමින් ඔබගේ හස්තය මා පිට තැබූ සේක. මේ කියන්නේ ශාරීරික ගමනක් නෙවෙයි. ඉදිරියෙන් යන සිතුවිලි, ඉදිරියට අපිව ගෙන යන සිතුවිලි, පස්සෙන් අපිව තල්ලු දාන සිතුවිලි, චිත්තාවේග. අපි ස්වාමීන් වහන්සේට බාර දෙමු. ඉදිරියෙන් අපිව ඇදගෙන යන දේවල්. ඇඩ්වර්ටයිස්මන්ට් බලලා, ස්ක්‍රීන් එක බලලා ඉදිරියට අපිව ඇදගෙන යන දේවල්. ඊළඟට පසුගිය සිද්ධිවලදී වෙච්ච දේවල් අපිව තල්ලු කරනවා. ඒ දෙකෙන්ම අපිට ඒ දෙකම පසුගිය පැයේ ආවේගයත් ඉදිරියෙන් හිතපු දේවල් වල ආකර්ෂණයත් ක්‍රිස්තුස් වහන්සේට බාර කරනවා. අපි කියමු ස්වාමීන් වහන්සේ පසුගිය පැයේ මොකද මම කිව්වේ පස්සෙන් තල්ලු කරන එකට ඉදිරියෙන් ආකර්ෂණ ආවේගය, පසුගිය පැයේ ආවේගය, පසුගිය සිද්ධියේ ආවේගය ඔබ වහන්සේට මම බාර කරනවා.
මාගේ සිතුවිලි බල මාගේ මනෝරූප වල ඉදිරි ආකර්ෂණය මම ඔබ වහන්සේට බාර කරනවා. ගීතාල 139:5 ඉදිරියෙන්ද පස්සෙන්ද ඔබ මා වට කරමින් ඔබගේ හස්තය මා පිට තැබුසේක. දැන් මේ පාඩමනේ මේක එකතු කරන්න පුළුවන්ද මම දන්නේ නැහැ. ඉරිදා මම ලිව්වා අපේ ජීවිතයට නිවාස 12ක අපි ඉඳලා තියෙනවා කියලා. අපි නිවාස 12ක ජීවිතය ගත කරලා තියෙනවා කියලා. මොනවද මේ නිවාස 12? එක මව් කුසය, දෙක පොඩ්ඩයි ලිස්ට් එක ගන්න හදන්න තියෙනවා. houses, houses, houses of influence. මම එහෙම ලිස්ට් එකක් එවුවද මේ ගෘහයන් 12ක අපේ ජීවිතයට බලපාලා තියෙන ගෘහයන් 12 කියලා. පොඩ්ඩක් කොහොමද බලලා දෙන්නම්. ඔව් මෙතන ගෘහයන් 12. එතකොට ඊට ඉස්සෙල්ලා ඉන්න මුතින් තුන්වෙනි හතරවෙනි පරම්පරාවෙන් එන්නා වූ ආබේනිය ප්‍රවේනිය පාරම්පරික උරුමය හෝ අයිතුකම් ඒවා අපිට හයවෙනි එක අපේ ජාතික මාමක හැඟීම් වලින් එන ආభాෂ. හත්වෙනි එක අපේ විශේෂයෙන් බලපෑ පුද්ගලයෙක් ගුරුවරයෙක් හරි ඥාතියෙක් හරි විශේෂයෙන් බලපෑ පුද්ගලයෙක්ගෙන් අපිට එන ආభాෂ. නවවෙනි එක දැන් නම් ළමයි ගොඩක් ඩිජිටල් පරිසරයේ යෙදෙන නිසා ඒකෙන් එන ආభాෂ. 10 වෘත්තීය අධ්‍යාපනයෙන් වෘත්තීය ක්ෂේත්‍රයෙන් එන ආభాෂ. 11 වෙන තද ඇෆිලියේෂන් එකක් වෙන තද පක්ෂපාතීත්වයක් දේශපාලන පක්ෂයක් වේවා මාක්ස්වාදී වේවා ඒකෙන් ඉතින් දැන් තේරුණා ඒ ගෘහයන් 12කින් එන්නා වූ ආభాෂයන් තිබෙනවා. එතකොට ඒ වලින් එන අයිතුකමේ පැයක් තිබෙනවා. ඒක ලොකු ඉමෝෂනල් අපීවල් එකක් එක්ක ඇවිල්ලා ඒ අයිතුකමේ පැය අපේ ජීවිතයට රිංග ගන්නවා. නිකන් කුණාටුවක් එක්ක ඇවිල්ලා වගේ. දැන් අපි ආඥා කරමු එහෙම සිද්ධියක් ඔබට මතක නම් අයිතුකමේ පැයක්. පොඩි කාලේ වෙච්ච එකක් වේවා දැන් වේවා අයිතුකමේ පැයක් ඒක තාම ඔබට හිරිහැර කරනවා. ඒක තිබුණා අයිතුකමේ පැයේ තිබුණා පොඩි අභිරහසක්. මේකට කොහොමද මම පැටළුනේ? මේකට කොහොමද මම වශී වුනේ? නබී ස්වාමීන්ගේ නාමයෙන් එක බින්දලා දාමු. ස්තුති වේවා. අයිතුකමේ පැය
අම්මගේ පැත්තෙන් හරි තාත්තගේ පැත්තෙන් සමහරට තාත්තට උනේ අර ඒක අපි වැඩ යාම හොයාගන්න. එයා ක්‍රමයෙන් මත්පැන් පානයටත් පුරුදු වුණා. එතකොට කොහොම හරි එයාගේ පුතා හිතන් හිටියේ ඒ කාලේ අර ප්‍රයිවට් මෙඩිකල් කොලෙජ් එකේ තිබුණා. ඒකට තාත්තා වියදම් කළ උගන්වයි කියලා උගන්ව ගන්න බැරි වුණා. මොකද තාත්තට එවැනි ස්ථාවර ධනයක් ඒ වෙනකොට තිබුණේ නැහැ. ඊට ඉස්සෙල්ලා තිබුණා. ඉතින් ඒ ගැන පුතා හරි කලකිරීමෙන් හිටියේ. හැබැයි එයා වෙන වැඩ පොලකට ගිහිල්ලා වැඩ ක්ෂේත්‍රයේ තරම හොඳට දියුණු වුණා. මොකද එයාට වෛද්‍යවරයෙකුගේ තිබිය යුතු සෞම්‍යශීලී විදිහක් තිබෙනවා. ඒ අලුතෙන් එයා වැඩ කරන ක්ෂේත්‍රයේ ප්‍රධානියා මේ එයාගේ ඉමීඩියට් බස් ටිකක් කර්කශයි පුදුලයන්ට අපුවෙන් කතා කරන්නේ නැහැ. මෙයා හරි හොඳයි ඒකට. ඉතින් එතන මේ ඩෙපියුටි දක්වා ගියා. අවුරුදු 40 ආවා. එක දවසක් චෑමන් කිසිම හේතුවක් නැති පොඩි දෙයකට යත් එක්ක රණ්ඩු වෙලා එයාට කිව්වා කවදාකවත් ඔයා මේකේ ප්‍රධානිය වෙන්නේ නැහැ වාගේ අංශය කියලා. එයාව කපලා දැම්මා. එයාට ඒක ටක් ගාලා මතක් වුණා මගේ තාත්තට අවුරුදු 40 දී වෙච්ච අයිතුකාමේ හෝරාව මටත් ආව නේද කියලා. ඒ වෙනකොට එයාගේ බහරයාව ගැලවීමට ඇවිල්ලා තිබුණේ. එයා ආව රැස්වීමකට. ඒ රැස්වීමේදී මම මෙයාට ආඥා කරනකොට අනාගත වාක්‍යයක් ආවා. අද ඔයා හොඳටම බැනුම් අහලා තියෙනවා. ඔයාගේ බොස්ගේ. හැබැයි ඒක නෙමෙයි දයන් වහන්සේ වාගෙන හිතන්නේ කියලා. ඒක යා තදට හදට ඇතුළු වුණා. ඒ ස්වංශ පිළිගත්තා. දයන් වහන්සේට ප්‍රශංසා වේවා. ඒ තත්ත්වය මගහැරුණා. එයා දැන් ඒ කොම්පැනියේ ප්‍රධාන විධායක නිලධාරි වෙලා ඉන්නවා. ඔහුගේ ජීවිතේ මෙවැනි අඳුරු අයිතුකමේ පැයක් ඇතුල් වෙලා තියෙනවා නම් එක පැයකින් ඇතුල් වූ හොරා ආයෙත් හොයාගන්නවා තැනක් ඇතුල් වෙන්න. හොරා දන්නවා මේ ගෙදර අගුළු හොඳ නැහැ. මේ ගෙදර ෆෑන් ලයිට් තියෙනවා. මේ ගෙදර ආයට දොරවල් වහන්න මතක නැති වෙනවා. ඒ වගේ එක ඒවා හොරා හොයාගන්නවා. ලාබිනාශ්‍රේෂ් වහන්සේගේ නාමයෙන් ආඥා කරනවා මේ අඳුරු පැය ආයෙත් අපේ ජීවිතේ විසිට කරන්නේ නැහැ. එන්න බෑ. ආමෙන් කියමුද? ආමෙන්. අදවල මේක ඉන්න යෝධය. යෝධය නම් කොහෙට කාන්තාව ඉන්නවා. අපේ රාජරත්න අංකල් ඉන්නවා. ඉන්න යෝධයෝ ඉන්නවා. අපි ආඥා කරන්න යන්නේ දැන්. යොහන් නැහැ මේකේ. ඉන්න ඔමේෂිකා ඉන්නවා. ඒ කියන්නේ යොහන් ඉන්නවා ඇතිදී. යොහන් ආඥා කරන්න ඒ අඳුරු පැය. දැන් තව ඒවා තියෙනවා ඉමෝෂන්ස් වලින් යන ලෙඩ රෝග පැවල් තිබෙනවා. ඒවා ප්‍රෙෂර් එක සම්බන්ධයෙන් ලේ කැටි ගැසීම, heart attack, subarachnoid hemorrhage නාසරේ ස්වාංශගේ නාමයෙන් ස්වාමීන් වහන්සේ අර්ගලයක් නිසා යම් අවයවයකට දුර තබලා තිබෙනවා නම් යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් අපි ඒක අහක් කරන්නයි තීරණය කරන්නේ යේසුස් වහන්සේගේ යටතේ. යෝහන් ආඥා කරනවා. Hallelujah, Swami, प्रशंसा करना स्वामी निशा स्वामिनी भावना का भरना ज्ञान वास सिद्धि मसन्ना ज्ञान वास ज्ञाननी अपनी चिंता वे गोली स्वामी वास गुरु लगे नाउ अभी चिंता वे गोली स्वामी वास अपनी प्यार करना यम रोगी आत्मा यीशु स्वामी नाम में अपना देखा तमनवा स्वामी ने पहुंचे स्वामी ने आपके सिद्ध मिलने का कथा करना कारण वहां से आपके सिद्ध मिले स्वामी वहां से
ස්වාමිනී විශ්වසන්නවදී පියාණන් වහන්සේ අපේ සිත පාලනය කරගන්න අපිට ස්වාමිනී වහන්සේ අපට ස්වාමිනී වහන්සේ මහත් කරුණාවට පුදන සුභාකරණ වහන්සේ පාසකට මඟ පෙන්වන මනෝ පියාණන් වහන්සේ ස්වාමිනී වහන්සේ කරුණා කුඩී ස්වාමිනී වහන්සේ අපවස්සාගෙන ස්වාමීන් වහන්සේ අප ගොඩනගාගෙන සාක්ෂි කරනවා ස්වාමිනී අපට